හරි. දැන් මෙතන එතකොට අපි කියන්නේ මේ දැන් මොන පෘථුවිය සම්භවය වෙලා පෘථුවියේ ව්‍යුහයේ කතන්දරේ හරි එතකොට පෘථුවි වායු ගෝලය ගැන අපි දන්නවා. පෘථුවිය ගැන දන්නවා. හරි අතීත පෘථුවිය. දැනට වසර බිලියන 4.5කට කලින්. දැන් කාලයත් එක්ක මොකද වෙන්නේ? කාලයත් එක්ක අර පෘථුවියේ තියෙන අර වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ටික කැටි වෙන්න ගන්නවා. ජල වාෂ්ප කැටි වෙලා විශාල වැහි වලාකුළු හැදෙනවා. දැන් පෘථුවියේ තියෙනවා පෘථුවියේ ජලය නැහැ. ජල වාෂ්ප කැටි වෙලා වැහි වලාකුළු හැදෙනවා. ඒ වැහි වලාකුළු විශාල වැහි වලාකුළු. ඒවා කිලෝමීටර් මිලියන ගණනක් දිග පළල තියෙන විශාල වැහි වලාකුළු. ඒවා පෘථුවියට ඇදගෙන වැටෙනවා වර්ෂාව විදිහට. දැන් බර වැඩි වුණාම ජලාංශ එකතු වෙලා බර වැඩි වුණාම ඒවා කඩන් වැටෙනවනේ. හරි? රයිට්. එතකොට හරි මම මේ ජෛව ලෝකයේ පාඩම පැහැදිලි කරගෙන යන්නේ. හරි ජෛව ලෝකයේ පාඩම. රයිට්. හරි. දැන් ඔන්න එතකොට මේ ජල වාෂ්ප ටික කඩාගෙන වැටෙනවා ජලයේ විදිහට. හරි විශාල වැහි වලාකුළු. එතකොට ඒව කඩන් වැටෙනකොට වර්ෂාව. ඒ වර්ෂාව කිලෝමීටර මිලියන ගාණක් දිග පළල උස තියෙන වැහි වලාකුළු කඩන් වැටෙන්න වසර මිලියන ගාණක් යනවා. එක දිගට වසර මිලියන ගණනාවක් පෘථිවියට ඇදගෙන වැටෙන වර්ෂාවක් හැදෙනවා. ඒ වර්ෂාව වැටෙනකොට ජලයේ වැටෙනකොට අර යමහල් ගිනි කඳු ටික නිවිලා යනවා. ඒ මතු පිට පෘෂ්ඨයේ සීතල වෙනවනේ. ඒ වගේම ගංගා ඇති වෙනවා, ඇලදොල ඇති වෙනවා, පහත් බිම්බර ජලයේ පිරෙනවා, විල් ඇති වෙනවා, පොකුණු ඇති වෙනවා. විශාල සාගරයක් ඇති වෙනවා. පස සෝදගෙන ගිහිල්ලා පසේ තියෙන ලවණ විවිධ දේවල් සේදිලා ගිහිල්ලා සාගරයේ පහත් බිම් එකතු වෙනවා. ඒ පහත් බිම් වල සාගරයක් හැදිලා එක ගොඩබිමක් නිර්මාණය වෙනවා. ඒකට කියනවා පැංගියාව කියලා. පැංගියාව කියන තනි ගොඩබිමකුයි එක සාගරයකුයි. පස්සේ කාලෙක පැංගියාව දෙකට බෙදලා ලොරේසියාව සහ ගොඩ්වානාලන්තය කියලා හැදෙනවා. ඒක පස්සේ බෙදලා තමයි මහද්වීප හැදිලා මහද්වීප ප්ලාවිතවාදයකින් ඒක වෙනම කතා කරනවා. හරි එතකොට මේ පෘථුවියට ඔන්න දැන් වර්ෂාව වැටිලා විශාල සාගරයක් තියෙනවා. හරිද? දැන් ওই සාගරයේ දැනට වසර බිලියන 3.5කට කලින් සුවිශේෂී සිදුවීමක් වෙනවා. පෘථුවියේ කිසිම ජීවියෙක් නැති. හිතින් මවා ගන්න ජීවියෙක් නැහැ. නමුත් දැන් සාගරයක් තියෙනවා, වායු ගෝලයක් තියෙනවා. ගොඩබිමක් තියෙනවා, සාගරයේ තියෙනවා. යමහල් තැනින් ගිනි කඳු මතුවෙනවා. ඔක්කොම නිවිලා ගිහිල්ලත් නැහැ. දැන් මේ වර්ෂාව වැටෙනකොට ජලය වැටුණා, ඉරේලිය වැටෙනවා, තාප ශක්තිය ලැබෙනවා, ආලෝක ශක්තිය ලැබෙනවා, ජලයේ වාෂ්ප වෙනවා, ඉහළට යනවා, ජලයේ ඝනීභවණය වෙනවා, ආයෙ ඇදගෙන වැටෙනවා. ඔන්න දැන් වර්ෂාවත් එක්ක ජල චක්‍රය ක්‍රියාත්මක වෙනවා. තාම ජීවීන් නැහැ. දැන් ඔය වර්ෂාව ඇදගෙන වැටෙනකොට වර්ෂාව ඇති වෙනකොට විශාල කැටි වැහි බලාකුළු එකිනෙක අර ස්පර්ශ වෙලා පිරිනැදීමක් සිදු වෙලා ස්ථිති විද්‍යුත් ආරෝපණය ඇති වෙනවා. ඒකෙන් අකුණු ගැසීම් ඇති වෙනවා. අකුණු ගැසීමෙන් අධික අර විද්‍යුත් ශක්ති ප්‍රමාණයක් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් නිදහස් වෙනවා. අකුණු ගැසීම් ඇති වෙනවා. ගිනි කඳු පුපුරලා යනකොට අධික ශක්ති ප්‍රමාණයක් නිදහස් වෙනවා වායු ගෝලයේ. ඔන්න ඔය කියන ශක්තියින්ගේ බලපෑමෙන් වායු ගෝලයේ තියෙන වායු අණු වල බන්ධන බිඳෙනවා. විශේෂයෙන් නයිට්‍රජන් අතර 946 ජූල් කිලෝ ජූල් මවුලයක කියලා බන්ධන ශක්තියක් තියෙනවා. ත්‍රිත්ව බන්ධනය. බන්ධන පාඩම මතකයිනේ අපිට. බන්ධන තුනක් තිබුණා. මේ බන්ධන බිඳෙනවා. හරි? මවුලයට 946 කිලෝ ජූල් ලැබෙනවා. එතකොට එයා ඔක්සිජන්ගේ බන්ධන බිඳෙනවා. ඔක්සිජන් නයිට්‍රජන් එකතු වෙලා NO වායු හැදෙනවා. NO2 හැදෙනවා. HNO2 හැදෙනවා. HNO3 හැදෙනවා. නයිට්‍රික්, සල්ෆියුරික් විවිධ වායු අණු එකිනෙක ප්‍රතික්‍රියා කරලා කාබනික අකාබනික සංයෝග හැදෙනවා. ඒ සංයෝග හැදිලා වැස්සත් එක්ක ඇදගෙන වැටෙනවා. ඒවා සාගරවල මතුපිට පෘෂ්ඨයේ එකතු වෙනවා. තව සිද්ධියක් සාගර පත්ලෙත් ඊට සමානව සිදු වෙනවා. සාගර පත්ලේ ජලය අර උණුදිය මංකඩවල් හැදෙනවා. ශාරීය මංකඩවල් හැදෙනවා. ඒ කියන්නේ පොළව ඇතුලේ භස්ම පොළව ඇතුලෙන් සාගර දිගේ ඉහළට මතුවෙනවා. උණු වතුර ඒ කියන්නේ ජලය උණුසුම් වෙලා උණුදිය මංකඩවල් පොළව ඇතුලේ සාගරය තුලට මතුවෙනවා. ඒ වගේම සාගරයට ඇදගෙන වැටිච්ච අර විවිධ වායු අණු වලින් හැදිච්ච සංයෝග රසායනික සංයෝග ද්‍රාවණයක් විදිහට එකට එකතු වෙලා විවිධ අණු හැදෙනවා.
අතීත පෘථිවියේ සාගරය දැනට වසර පිළිල 3.5කට කලින් එක් අවස්ථාවකදී කහ පැහැති දියරයක් වගේ පේන්න ගත්තා. ඒකට කියනවා ආදි සූපය කියලා. මොකද්ද කියන්නේ? ආදි සූපය. ඔන්න ඔය ආදි සූපයේ එක් අවස්ථාවකදී ඔය රසායනික කාබනික සංයෝගයකට එකතු වෙලා මුල්ම ජීවී සෛලය හැදුනලු. ඒක විෂමපෝෂී බැක්ටීරියා සෛලයක් හා සමාන ඉතාම සරල ජීවී සෛලයක්. ඒකට කියනවා කොඇසවේට් අණුව කියලා. මොකද්ද කියන්නේ? කොඇසවේට් අණුව. ඕක තමයි පළවෙනිම ජීවියා පෘථිවිය. මම නෙවෙයි කියන්නේ ඇලෙක්සැන්ඩර් ඔපරින්. පස්සේ කාලෙක එයාගේ ගෝලියෝ එයාගේ ගමනේ යන එයාගේ තර්ක විශ්වාස කරන ස්ටැන්ලි මිලර් හැරල්ඩ් යූරේ කියන කට්ටිය මේක විද්‍යාගාර සහ බාහිර පරිසරයේ සිදු කරපු පරීක්ෂණ වලින් යම් ප්‍රමාණයකට ඔප්පු කරා. නමුත් ජීවීන් හැදුනේ නැහැ. විවිධ කාබනික සංයෝග හැදෙනවා කියලා ඔප්පු කරලා පෙන්වනවා. ඒ නිසා දැනට පිළිගන්නේ ඔන්න ඔය කියන ජෛව රසායනික පරිණාමවාදය. ජීවීන් සම්භවය වුණේ ජෛව රසායනික ක්‍රියාවලියකින් කියන එක තමයි දැනට පිළිගන්නේ. ඊට අමතරව ලංකාවේ විද්‍යාඥයෙක් චන්ද්‍රා වික්‍රමසිංහ කියලා එයා ඉදිරිපත් කරන තර්කයක් ලංකාවේ විද්‍යාඥයෙක් ඉදිරිපත් කරනවා ලෝකේ එයාට කිසියම් මතයක් තියෙනවා එයාගේ තර්කයට. ජීවීන් ඇති උනේ මේ කතන්දර ඔක්කොම ටික එයා පිළිගන්නවා. නමුත් ජෛව රසායනික පරිණාමවාදයකින් නෙවෙයි ජීවීන් ඇති උනේ පිටසක්වල යානයකින් හරි පිටසක්වල උල්කාපාතයකින් හරි මොන වගේකින් හරි ඇස්ට්‍රොයිඩ් එකකින් හරි මොන වගේකින් හරි තමයි පෘථිවියට ජීවය ආවේ කියන මතය එයා ඉන්නේ. ඒකත් 100%ක් බැහැර කරන්නෙත් නෑ. නමුත් එයාට ඒක ඔප්පු කරගන්නත් බැරි වෙලා තියෙනවා තවම. එයා ඒ කතාව විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. ඔකට කියනවා අපි කොස්මොසොයිඩ් වාදය කියලා. කොස්මොසොයිඩ් තියරි. මේක ඇවිල්ලා ජෛව රසායනික පරිණාමවාදය. හරි? ජෛව රසායනික පරිණාමවාදය. ඊට අමතරව ලෝකයේ විවිධ ආගමික මතවාදත් තියෙනවානේ. ඒ වගේම විශ්වාස කරනවා සර්ව බලධාරී දෙවි කෙනෙකු විසින් ජීවිය මවන ලද්දකි කියලා. ඒ වගේ ආගමික මතයක් පිළිබඳව විද්‍යාත්මකව හදාරන්න හෝ එහෙම දෙයකට යන්නේ නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් නිසා තහවුරු කළ හැකි සාක්ෂි නැති නිසා ඒ පිළිබඳව පරීක්ෂණ කරන්න යන්නේ නැහැ. දැනට පිළිගන්න විද්‍යාත්මකව පිළිගන්නේ ස්ටැන්ලි මිලර් හැරල්ඩ් යූරේ තහවුරු කරන්න උත්සාහ දරපු සහ යම් ප්‍රමාණයකට තහවුරු කරපු ඇලෙක්සැන්ඩර් ඔපාරින් ඉදිරිපත් කරපු ජෛව රසායනික පරිණාමවාදය. එතෙන් සිට අද දක්වා පෘථිවිය බෙදලා තියෙනවා විවිධ යුග වලට. ආර්කියෝසොයික්, පේලියෝසොයික්, කේනෝසොයික්, මීසොසොයික් කියලා. අවධි වලට බෙදලා තියෙනවා ප්‍රාග් කේම්බ්‍රිය, කේම්බ්‍රිය, ඔඩෝසිය, සිලූරිය, ඩෙවෝනිය, කාබනිෆරස්, පර්මිය, ත්‍රියාසික, ජුරාසික, ක්‍රිටේසිය කිය. ඔය අවධිවලදී, ඔය යුගවලදී අතීතම ජීවීන් බැක්ටීරියාගේ ඉඳලා කාල් වූෂ් වර්ගීකරණය කරනවා ආකියා, බැක්ටීරියා, යූකැරියා කියලා අධිරාජධානි තුනකට, ඩොමේන් තුනකට. ඊට කලින් රොබර්ට් පිටේක වර්ගීකරණයකට යනවා. එයා කියනවා කින්ඩම් මොනෙරා, කින්ඩම් ෆන්ගයි, කින්ඩම් ප්‍රෝටිස්ටා, කින්ඩම් ප්ලාන්ටේ, කින්ඩම් ඇනිමාලියා කියලා. රාජධානි 5. කින්ඩම් මොනෙරා කියලා කියන්නේ බැක්ටීරියා. කින්ඩම් ෆන්ගයි කියන්නේ දිලීර. කින්ඩම් ප්‍රෝටිස්ටා කියන්නේ ප්‍රොටෝසෝවා ජීවී කාණ්ඩ ඇල්ගී සහ. කින්ඩම් ප්ලාන්ටේ කියන්නේ ශාක රාජධානි. කින්ඩම් ඇනිමාලියා කියන සතුන්ට. එතකොට මේ පරිණාමය පස්සේ කාලෙක මොනෙරා කියන කාණ්ඩයට ඉහළින් තවත් එකක් දාලා ඩොමේන් තුනකට හදනවා කාලූස්. කාලූස්ගේ වර්ගීකරණයෙන් කියනවා යා අධිරාජධානි තුනක් තියෙනවා. ආකියා, බැක්ටීරියා, යූකැරියා කියලා. ආකියා කියන්නේ ජීවීන්ට ජීවත් විය නොහැකි ඉතාම කටුක පරිසර තත්ත්වවල, ආන්තික පරිසර තත්ත්වවල ජීවත් වෙන ජීවීන් එකතු කරලා හදලා තිනවා ආකි බැක්ටීරියා කියලා රාජධානිය. එයාලා අයිති වෙන්නේ ආකියා කියන අධිරාජධානියට. ආකියා අධිරාජධානිය තුල ඉන්නවා ආකි බැක්ටීරියා ජීවීන් මෙතනොජන්ස්, මීතනොජන්ස් කියන හැලෝපිලස්ලා, තර්මෝපිලස්ලා අයිති වෙන්නේ ඒ කට්ටිය. උණුදිය උල්පත්වල, සාගර පත්ලේ, හිම කඳුවල, හිම කඳු පත්ලේ, ලවණාධික බිම්වල, කරදිය වගුරුවල, කාන්තාරවල හරි අන්න ඒ වගේ කටුක පරිසර තත්ත්වවල ඉන්න ජීවීන්. ඊට පස්සේ ඊළඟට එනවා බැක්ටීරියා කියන අධිරාජධානියට. ඒකේ ඉන්නවා බැක්ටීරියා ජීවීන්, බැක්ටීරියා සහ සයිනෝබැක්ටීරියා කට්ටිය ඉන්නවා. එයාලා ප්‍රභා සංශ්ලේෂණය කරන, ප්‍රභා සංශ්ලේෂණය නොකරන, සවායු ශ්වසනය කරන, නිර්වායු ශ්වසනය කරන විවිධ ආකාර ඒකසෛලික බැක්ටීරියා ජීවීන් ඉන්නවා.
මෙයාලා කොකුස බැසිලස ස්ථිරලුම කිය වර්ගීකරණ කරනවා ඒවා ඔයාලට O level මට්ටමට අදාළ නැහැ. ඊට පස්සේ එනවා යුකැරියා ආදී රාජධානියට. යුකැරියා කියලා කියන්නේ ශූන්‍යාෂ්ටිකයෝ. ශූන්‍යාෂ්ටිකයෝ අයිති වෙනවා ශූන්‍යාෂ්ටිකයන් විදියට දිලීර හරි ෆන්ගල් ප්‍රෝටිස්ටා ප්‍රොටෝසෝවා ජීවීන් සහ ඇල්ගී ප්ලාන්ටේ ශාක බ්‍රයෝෆයිටා ටෙරෝෆයිටා ලයිකෝෆයිටා කොනිෆෙරෝෆයිටා නේටෝෆයිටා හරි සයිකඩෝෆයිටා ඇන්තෝෆයිටා ඔය විදිහට ශාක වර්ගීකරණයක් තියෙනවා. ඒවත් ඔක්කොම ඔයාලට නෑ. ඔයාලට තියෙන්නේ සපුෂ්ප ශාක අපුෂ්ප ශාක ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි. සානාල ශාක විනාල ශාක කියලා වෙනම කතා කරනවා. මාගන්ටියා පොගොනාටුම් සෙලිතිනිල්ලා නෙක්‍රොටිස් බ්‍රයිනාරියා ඇක්‍රොස්ටිකම් ඒ ටික කතා කරනවා. හරි. එතනින් එහාට ගිහිල්ලා ඔන්න ශාක රාජධානියෙන් පස්සේ සත්ත්ව රාජධානිය දෙනවා. කින්ඩම් ඇනිමාලියා. කින්ඩම් ඇනිමාලියා බෙදනවා කොටස් දෙකකට. vertebrata සහ non vertebrata කියලා. එතකොට එනවා පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් විදිහට. එතකොට අපෘෂ්ඨවංශීන් එනවා මුල්ම කට්ටිය නිඩාරියා කියන සිලෙන්ට්‍රේටා ප්ලැටියල් මින්තේස් නෙමටෝඩා ඇනලීඩා මොලුස්කා ආත්‍රොපෝඩා. එකයි නොඩමාටා. ඊළඟට එනවා පෘෂ්ඨවංශීන්ට. පෘෂ්ඨවංශීන් කියන්නේ කෝඩේටාව. පිස්කේස් ඇම්ෆිබියා රෙප්ටීලියා ආවිස් මැමේලියා. අපි ඇවිල්ලා මැමේලියාව. අර පිස්කේස්ලා මාළුන්ගේ ඉඳලා උභයජීවීන් ඇම්ෆිබියාලා ගෙම්බා මැඩියා සලමන්දරා පණුගෙම්බා නූට්ටා ඊට පස්සේ ඇම්ෆිබියාගෙන් රෙප්ටීලියාට සර්පයෝ ඔක්කොම කතන්දරේ ඊට පස්සේ ඊට අමතරව ඔය හෝනු කටුස්සෝ කිඹුල්ලු ඒ කට්ටිය ඊළඟට ආවේස්ලට එනවා පක්ෂීන් විදිහට හරි සියලු ආකාර පක්ෂීන් ඊළඟට එනවා මැමේලියා ශීරපයින් ස්තන ග්‍රන්ථි දරන බාහිර කන් පිටි තියෙන ඡේද ග්‍රන්ථි දරන චීරේ ශ්‍රාවය කරන අන්න ඒ සෙට් එකක් තියෙනවා හරි නේද ඔන්න ඔය කියන සම්පූර්ණ චිත්‍රය තමයි මම මේ කියාගෙන ගියේ. ඔය සම්පූර්ණ චිත්‍රයෙන් අවසානයේදී මම ඔය කියපු සියලු ආකාර ජීවීන් පෘථිවිය තුල ඉන්නවා. ඒ ජීවීන් එකිනෙකට වෙනස් ලක්ෂණ දරනවා. ඒ ජීවීන් පොදුවේ එකට ඉගෙන ගන්න බැරි නිසා අපි කාණ්ඩ කරලා තියෙනවා. ඒ කාණ්ඩ ටික තමයි මම කියාගෙන ගියේ. ඩොමේන් තුනකට අධිරාජධානි තුනකට බෙදලා රාජධානි ඒ අතර බෙදලා ඒ රාජධානි වල වංශ වර්ග කුල ගෝත්‍ර ගණ ඒ ටික බෙදාගෙන ගිහිල්ලා අපි එක් එක් ජීවි විශේෂ පිළිබඳව අධ්‍යයනය කරමු. ඔන්න ඔය කියන මූලික සැකස්ම පිළිබඳව හැඳින්වීමක් තමයි මේ පාඩම තුල තියෙන්නේ. හරිද? ඊට අමතරව ජීවියෙක් කොහොමද නාමකරණය කරන්නේ? ජීවියෙක් කොහොමද නමක් දෙන්නේ කියන එක පිළිබඳවත් මේ පාඩමේදී මූලික කරුණු ටික සාකච්ඡා කරමු. හරිද? දැන් මම ඔය කියපු ඔක්කොම ටික ඔයාලට මතක තියෙන්න ඕනේ නැහැ. හරිද? මම මේ කතාවේ ලොකු චිත්‍රයක් කිව්වේ. ඒකෙන් ඔයාලට මම මතක තියාගන්න ඕන ටික ලස්සනට පිළිවෙලට පෙළගස්සලා දෙන්න. කවදා හරි දවසක මටත් වඩා ලොකු දැනුමක් ඔයාලා ලබා ගන්න මේ ජීවි පරිණාමය සහ ජෛව විවිධත්වය පිළිබඳව. හරි නේද? right. එහෙනම් ඉස්සෙල්ලා මේ ටික පොඩ්ඩක් ලියන්න බලන්න. කරුණු කිහිපයක් ලියමු මේ විදිහට. හරි එකක් තමයි අපි ඉස්සෙල්ලාම ගන්නවා සූර්යා සම්භවය. සූර්යා සම්භවය. හරි සූර්යා සම්භවය වෙන්නේ කොච්චර කාලයකට කලින්ද කියන එක. හරි ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න වසර බිලියන 4 බිලියන 5කට පෙර. ඊළඟට අපි ගන්නවා පෘථුවිය සම්භවය. වසර බිලියන 4.5කට පෙර. ඊළඟට අපි ගන්නවා ජීවය සම්භවය. වසර බිලියන 3.5 3.6කට පෙර. හරි මේ කතන්දරේ ජීවයේ සම්භවය විශ්වාස කරන්නේ ජෛව රසායනික පරිණාම වාදය. ඒ ජෛව රසායනික පරිණාම වාදය ඉදිරිපත් කරන්නේ ඇලෙක්සැන්ඩර්
උපාරි මේකට උදව් කරනවා තව දැන් මේවා තමයි ඉදිරිපත් කරන්නේ හරි ඒ වගේම මේ පිළිබඳව පරිශන කරනවා ස්ටැන්ලි මිලර් හැරල්ඩ් යූරේ මේ දෙන්නා පර්යේෂණ සිදු කිරීම හරි නේද මේ කරුණු ටික ලියන්න සූර්යයා සම්භවය වෙන්නේ වසර බිලියන 5කට කලින් පෘථුවිය සම්භවය වෙන්නේ වසර බිලියන 4.5කට කලින් ජීවයේ සම්භවය වෙන්නේ වසර බිලියන 3.5 3.6කට කලින් මෙතන 3.6කට කලින් එතකොට මේ ජීවයේ සම්භවය ජෛව රසායනික පරිණාමවාදී විදිහට ගත්තාම ඇලෙක්සැන්ඩර් උපාරින් ඉදිරිපත් කරනවා ස්ටැන්ලි මිලර් හැරල්ඩ් යූරේ පර්යේෂණ සිදු කරනවා හරි රයිට් හරි මේක ලියාගත්තද හරි ඊළාට ඊට පහලින් වෙනම තරු ලකුණක් දාලා ලියන්න ඉතා සරල ඒකශෛලිකයෙකුගෙන් පරිණාමය වී ඉතා සරල ඒකශෛලිකයෙකු ලෙස සම්භවය වී ඉතා සරල ඒකශෛලිකයෙකු ලෙස සම්භවය වී ඉතා සරල ඒකශෛලිකයෙකු ලෙස සම්භවය වී සංකීර්ණ බහුශෛලික ජීවීන් ඉතා සරල ඒකශෛලිකයෙකු ලෙස සම්භවය වී ඉතා සරල ඒකශෛලිකයෙකු ලෙස සම්භවය වී ඉතා සරල ඒකශෛලිකයෙකු ලෙස සම්භවය වී සංකීර්ණ බහුශෛලික ටියුට් එක නේද කරන්නේ ඔව් දැනට කොල්ලෝ මේ ඔක්කොටම ටියුට්ස් නැති නිසා මේ කොළවල ලියන්නේ අපි මුල් ටිකක් හැඳින්වීම් ටිකක් අද දවසේ ඊට පස්සේ ඊළඟ දවසේ ඉඳලා මේ 13 වෙනි පාඩමේ ටියුට් එක කරනවා හරි එතකොට සර් මම කලින් සර්ට මැසේජ් එකක් දාලා තියෙනවා මට තාම ටියුට් නම් ආවේ නැහැ සර් ඔව් නෑ දැනට ගොඩක් කට්ටියට හම්බෙලා නැහැ මේ වීකෙන්ඩ් එකක් ආවනේ සඳුදා අඟහරුවාද මේ සතිය ඇතුළත අනිවාර්යෙන් හම්බෙනවා හරි සර් හරි ඔව් දැනට ඒ ටියුට්ස් වලට මැසේජ් එකක් දාපු නැති අය නාම ශ්‍රේණිය පාසලයි ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර්ස් එකක් මට එවන්න මේ මාසය තුලදී ආයතන වලින් නිබන්ධන ලබා දීමක් කෙරෙන්නේ නැහැ මේ මාසේ අන්තිමේදී 25න් පස්සේ නිබන්ධන ලබා දීම සිද්ධ වෙන්නේ ආයතන හරහා ඒතර ඔන්ලයින් අයට මේ විදිහට මේ ක්‍රමවේදෙම යනවා ආයතන වලට සම්බන්ධ අයට ආයතන වලදී නිබන්ධන ලබා ගන්න පුළුවන් මේ මාසේ අන්තිමේ සිට එතකොට මේ මාසේ නිබන්ධන ලබා දෙන්නේ මේ ඔන්ලයින් ක්‍රමයට විදිහට විතරයි හරි රයිට් හරි ඊළඟට මොකද්ද ඉතා සරල ඒකශෛලික ජීවීන් ලෙස සම්භවය වෙලා ලියන්න සංකීර්ණ බහුශෛලික ජීවීන් බවට පරිණාමය වී ඇත සංකීර්ණ බහුශෛලික ජීවීන් බවට පරිණාමය වී ඇත හරි සංකීර්ණ බහුශෛලික ජීවීන් බවට පරිණාමය වී ඇත හරි දැන් රූල් එකක් එහෙම අතහැරලා ඊළඟ කරුණ ලියන්න හරි ඊළඟ කරුණ රූල් එකක් අතහැරලා ලියන්න අදවන විට පෘථුවියේ නැත්නම් වර්තමානයේදී පෘථුවියේ ජීවි විශේෂ
මිලියන 8.7ක් ජීව විශේෂ මිලියන 8.7ක් පමණ හරි ජීව විශේෂ මිලියන 8.7ක් පමණ ජීවත් වේ හරි හරි විශේෂ මිලියන 8.7ක් පමණ ජීවත් වේ ඊට පහළින් ලියන්නේ මෙහෙම මිලියන 8.7ක් පමණ ජීවත් වේ පෘථිවියේ ජීවී විශේෂ හරි ඔන්න වර්තමානයේ වෙනකොට පෘථිවිය හරි ඊට පහළින් වෙනම තර ලකුණක් දාලා මෙහෙම ලියන්න සම්භවය ගත්තහම සම්භවය කියලා වචනයක් දෙලා ඉස්සරහින් ගන්න ලියන්න ඉතා සරල විෂම පෝෂී බැක්ටීරියා ඒක සෛලික යකි ඒක සෛලික යකි සම්භවය ගත්තොත් ඉතා සරල විෂම පෝෂී බැක්ටීරියා ඒක සෛලිකයෙක් ඉතා සරල විෂම පෝෂී බැක්ටීරියා ඒක සෛලිකයෙක් හරි ඉතා සරල විෂම පෝෂී බැක්ටීරියා ඒක සෛලිකයෙක් එයාගේ නම අපි කියනවා කොඇසවේට් කියලා කොඇසවේට් ඉතා සරල විෂම පෝෂී බැක්ටීරියා ඒක සෛලික ජීවියෙක් මෙයාට DNA තියෙනවා මම දෙන්නම් නේද පෙන්නන්න ඒ කියන්නේ ලොකුවට ඔයාලට ඕලෙවල් මට්ටමේ කතා කරන්නේ මේ තනි සරල තනි සෛල ජීවියෙක් සම්භව්‍ය වුණා දැනට වසර බිලියන 3.6කට කලින් නැත්නම් 5කට 5ත් 6ත් අතර කියලා තියෙනවා සමහර පොත්වල 3.5යි කියලා තියෙනවා සමහර 3.6ක් කියනවා බලන්න පොතෙන් 3.6යි කියනවා වසර බිලියන 3.6කට පෙර වසර බිලියන 3.6කට පෙර හරි නේද? හරි ඊළඟ තර ලකුණක් දාලා ලියන්න පෘථුවියේ මුලින්ම ජීවයේ සම්භවය පෘථුවියේ මුලින්ම ජීවයේ සම්භවය පෘථුවියේ මුලින්ම ජීවයේ සම්භවය හරි පෘථුවියේ මුලින්ම ජීවයේ සම්භවය සාගර ජලයේ සිදුවිය සාගර ජලයේ සිදුවිය පෘථිවියේ මුලින්ම ජීවයේ සම්භවය සාගර ජලයේ සිදුවිය හරි පෘථිවියේ මුලින්ම ජීවයේ සම්භවය සාගර ජලයේ සිදුවිය හරි ඊළඟට අද වන විට අද වන විට समस्त पृथ्वीये අද වන විට समस्त पृथ्वीये ජෛව ගෝලය පුරා समस्त पृथ्वी जैव गोले पुरा
ජීවීන් ව්‍යාප්තව ඇත. ජීවීන් ව්‍යාප්තව ඇත. අද වන විට සමස්ත පෘථිවියේ ජෛව ගෝලය පුරා ජීවීන් ව්‍යාප්තව ඇත. හරි. මොකද මේ ජෛව ගෝලය කියලා කියන්නේ? දැන් මේ ජීවීන් සම්භවය වෙන්නේ පෘථිවියේ හරි සාගරවල. හරි. පෘථිවියේ සාගරවල තමයි ජීවීන් සම්භවය වෙන්නේ. අද වෙනකොට පෘථිවියේ ජලයේ 100%ක්ම ජීවීන් ඉන්නවා. ජීවීන් ජලය තුල හරි සියලු කරදිය, මිරිදිය, කිවුල්දිය, භූගත ජලය, සමහර භූගත ජලයේ යම් ප්‍රමාණයක්, මතුපිට ජලය, හරි හිමකඳු ඒ සියල්ල අපි ගත්තොත් එහෙම මෙයා ජල ගෝලය කියනවා. ජල ගෝලයේ 100%ක්ම හරි ජීවීන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඒ වගේම මේ පෘථිවියේ ඉහළින් වායු ගෝලය තියෙනවා. හරි වායු ගෝලයේ කිසියම් උසකට යනකල් ජීවීන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. වායු ගෝලයේ කිසියම් උසකට යනකල් ජීවීන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඒතර මේ ශිලා ගෝලයේ පස තියෙනවා. කිසියම් ගැඹුරකට යනකල් ජීවීන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. මේ වායු ගෝලය මේ ශිලා ගෝලය හරි. එතකොට මේ ජීවීන්ගේ ව්‍යාප්තිය ගත්තහම මම මෙන්න මේ ලකුණු කරන ප්‍රදේශයේ පුරාවට ජීවීන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඒකෙන් අපිට කියන්න පුළුවන් අද වෙනකොට පෘථිවියේ පුළුල් ව්‍යාප්තියක් ඇත. පුළුල් ව්‍යාප්තියක් ඇත ජීවී. ඒ වගේම අතිවිශාල ජීවී විශේෂ ගණනක් මිලියන 8.7ක් පමණ පෘථිවියේ ඉන්නවා. රයිට් මේකත් පැහැදිලිව අදින්න බලන්න. එතන කියන්නේ මොකද්ද? එතන කියන්නේ මේ ජීවීන් සම්භවය වෙන්නේ සාගරේ, සාගර ජලයේ. හැබැයි අද වෙනකොට යා පුළුල් ව්‍යාප්තියක් තියෙනවා. ජීව විශේෂ මිලියන 8.7ක් විතර තියෙනවා. කොහොමද පුළුල් ව්‍යාප්තිය කියලා ගත්තාම මේ ජලයේ කරදිය, මිරිදිය, කිවුල්දිය, භූගත ජලයේද මතුපිට ජලයේද ඒ සියල්ල ජල ගෝලයේ 100%ක්ම ඉන්නවා ජීවීන්. ඒ වගේම මේ ශිලා ගෝලයේ කිසියම් ගැඹුරකට ජීවීන් ඉන්නවා. වායු ගෝලයේ කිසියම් උසකට ජීවීන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. හරි. ශිලා ගෝලයේ කිසියම් ගැඹුරකට, වායු ගෝලයේ කිසියම් උසකට ජීවීන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. මේක තමයි අපි කියන්නේ ජෛව ගෝලය කියලා. ජෛව ගෝලයේ පුරාවටම ජීවීන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. හරි. හරි. බලන්න මොකක්ද අපි කියන්නේ. දැන් මෙතන අපි ජීව විශේෂ විශාල ප්‍රමාණයක් ඉන්නවනේ ජීවීන් විශාල සංඛ්‍යාවක්. ඒ ජීවීන් පිළිබඳව එක් එක් ජීවියා පිළිබඳව අධ්‍යයනය කිරීම ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික ගැටලුවක්. ඒ නිසා අපි පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් වර්ග කරනවා, කාණ්ඩ කරනවා. ඒකට අපි කියන ජීවී වර්ගීකරණයක් කියලා. හරි. ඒක දැන් මෙහෙම අපි කියන්නේ. දැන් මේ ඉන්නේ පරිසරය. ඒතර පරිසරය ගත්තාම හරි. මේ විදිහේ ජීවීන් ඉන්නවා. හරි. ඔහොම විසිරලා ඉන්නවා මේ වගේ ජීවීන්. තව ඉන්නවා මේ තරු වගේ ජීවීනුත් ඉන්නවා. අපි දන්නේ ඔහොම කට්ටිය ඉන්නවා. තව ඉන්නවා මේම බෝල කුණුත් ඉන්නවා. හරි. තව ඉන්නවා මේ කොටු සෙට් එකකුත් ඉන්නවා.
තව ඉන්නවා ත්‍රිකෝණ සෙට් එකකුත් ඉන්නවා. පොඩි ළමයිගේ ප්‍රශ්නයක්. හරි. මේ තමයි ජීවීන්. කවුද ඉන්නේ? ඩොට් වගේ කට්ටිය ඉන්නවා, තරු වගේ කට්ටිය ඉන්නවා, රවුම් වගේ කට්ටිය ඉන්නවා, කොටු කොටු කට්ටිය ඉන්නවා, ත්‍රිකෝණ කට්ටිය ඉන්නවා අන්න. ඒතකොට දැන් මේ ජීවීන් හරි එයාලගේ පොදු ගති ලක්ෂණ වලට අනුව වර්ග කරනවා. කොහොමද වර්ග කරන්නේ? පොදු ගති ලක්ෂණ ධර්ම ජීවීන් එකට කාණ්ඩගත වෙන විදිහට වර්ග කරනවා. ඔන්න තිත් විදිහට ඉන්නවා එක ජීවීන් කොටසක්. තව රවුන්ඩ් විදිහට ඉන්නවා තව ජීවීන් කොටසක්. හරි. තරු විදිහට ඉන්නවා තව කොටසක්. කොටු විදිහට ඉන්නවා තව කොටසක්. ත්‍රිකෝණ විදිහට ඉන්නවා තව කොටසක්. හරි. හරි. දැන් මේ කට්ටිය එකට අර පොදු ලක්ෂණ අනුව කාණ්ඩ කරනවා. හරිද? ඒතර මේ ජීවීන් ටික වෙනයි. හරි. මේ සෙට් එක වෙනයි. මෙයාලා වෙන කණ්ඩායම. මෙයාලා වෙන කණ්ඩායම. මෙයාලා වෙනත් කණ්ඩායම. කවුද? මෙතන මෙන්න මේ කට්ටිය වෙනවා. මම කියනවා මේ ජීවීන් A ජීවී කාණ්ඩය ජීවී කාණ්ඩය B ජීවී කාණ්ඩය C ජීවී කාණ්ඩය D ජීවී කාණ්ඩය E ජීවී කාණ්ඩය A B C D E විදිහට වර්ග කරලා පෙන්නනවා. තේරුණාද කතාව? right මේක ලියා ගන්න පැහැදිලිව. හරි පැහැදිලිව ලියන්න. මොකද්ද මේකේ කරේ? අපිට පරිසරයේ හමු වෙනවා විවිධාකාර ජීවීන් ටික. එයාලා අපිට මෙහෙම ගත්තාම දැන් මේ එක එක ජීවියා ගැන අපි ඉගෙන ගන්න යනවා, අධ්‍යයනය කරන්න යනවා. එතකොට මේ මූ ගැන ඉගෙන ගන්න ඕනේ, මෙයා ගැන ඉගෙන ගන්න ඕනේ, මෙයා ගැන මෙතන ඉන්න ජීවීන් 500ක් 1000ක් මිලියන ගාන. ඒ ජීවීන් ඔක්කොම ගැන අපිට ඉගෙන ගන්න බෑ. හරිද? එතකොට අපි මේ ජීවීන් පිළිබඳව ඉගෙන ගන්න මේ ජීවීන් වර්ග කරගත්තා. දැන් මම ඇත්තටම ඉගෙන ගන්න ඕනි 1 2 3 4 5යි ජීවීන් 5 දෙනෙක් ගැන. මෙතන ඉන්න ජීවීන් 50ක් විතර. හැබැයි 50 ගැන ඉගෙන ගන්න ඕනේ නැහැ. මම අධ්‍යයනය කරන ජීවීන් 5 දෙනෙක් ගැන. මේ සමස්ත ජීවීන් පිළිබඳව චිත්‍රයක් මට එනවා. ඒකට හේතුව මේ ජීවීන් කාණ්ඩ කරගන්නවා මම වෙන විදිහම. ඔන්න. ඒ කාණ්ඩයකින් එකා ගානේ ඉගෙන ගත්තාම අධ්‍යයනය කරාම මේ සමස්ත ජීවීන් පිළිබඳව අධ්‍යයනය කරා සමානයි. මොකද මේ ජීවියාට තියෙන ලක්ෂණ තමයි මේ ඉදිරි 5 දෙනාටම තියෙන්නේ. මෙයාට තියෙන ලක්ෂණ තමයි මේ 4 දෙනාටම තියෙන්නේ. මෙයාට තියෙන ලක්ෂණ තමයි මේ ඔක්කොටම තියෙන්නේ. මෙයාගේ ලක්ෂණ මෙයාට සමානයි. මෙයාගේ ලක්ෂණ මේ කටට සමානයි. right ලියා ගන්න ඉක්මනට. හරි. දැන් ලියන්න ඊළඟ කෙටි මාතෘකාවක් විදිහට ලියන්න ඒක අපි ටියුට් එකේ ලබන සතියේ ටියුට් එකෙත් ඔයාලට ලියන්න පුළුවන්. ලියන්න ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම. ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම. හරි මේ කොටස් ටික නැවත වතාවක් පැහැදිලි වෙනවා මේ නිබන්ධනයත් එක්ක. ඒක දැන් අපි ලබන සතියේ ටියුට් එක සම්පූර්ණ කරමු. දැන් මේකේ මම අරගෙන තියෙනවා වෙනම උදාහරණ කීපයක් අරගෙන ඒ උදාහරණත් එක්ක පැහැදිලි වෙනවා. අපෝ මේ කියපු කතා ටිකම. ඊට පස්සේ මේ අධිරාජධානි තුනේ වර්ගීකරණයේ සිට ඉදිරියට මේ ඔක්කොම ටික පිළිවෙලට ලස්සනට යනවා. ඒක මේ ටික සම්පූර්ණයෙන් ලියාගෙන මේ ටිකත් අවසන් වෙන්න ඕනේ. කොහොමද මේ මාසය තුල සම්පූර්ණ විෂය නිර්දේශයේ මේ පාඩමට අදාළ සියලු කොටස් ටික ආවරණය වෙනවා. ඒකට අපිට මේක ඉවරයි කියන්නේ
13 වෙනි පාඩම ඉවර වෙනවා ඔක්තෝබර් අවසන් වෙනකොට නොවැම්බර් දෙසැම්බර්. ඔව් කොහොම හරි මම අමතර පන්ති කිහිපයක් ගන්නවා ළමයි දෙසැම්බර් මාසයේදී අන්තිම මාසය අරගෙන 14 15 16 17 18 20 පාඩම් 7ක් තියෙනවානේ. ඒ පාඩම් 7 එක ඉක්මනින් අවසන් කිරීම තමයි එකම ටාගට් එක. අවසන් මාස දෙකේ හොඳට වැඩ කරන්න ලෑස්තිලා ඉන්න. ඒ අතරේ මම මේ මාසෙත් හිතාගෙන ඉන්නවා උදේවරු පන්ති කිහිපයක් ගන්න මේ මාසය තුල. හරි මේ මාසය තුල උදේවරු පන්ති කිහිපයක් ගන්න. ඒතර ඒ ටිකත් එක්ක කොහොම හරි අපි දෙසැම්බර් අවසන් වෙනකොට සිලබස් එක අවසන් කරලා ජනවාරි පළවෙනි සතියේ අපි 11 වසර පළවෙනි පාඩම පටක පාඩම ආරම්භ කරමු. right. මොකද 11 ළමයින්ට ඕ ලෙවල් විභාගෙ කල් ගියා කියලා කිසිම තැනක සඳහනක්වත් බලාපොරොත්තු වෙන්න එපා. 10 ළමයිට ලබන අවුරුද්දේ ඕ ලෙවල් විභාගෙ කල් යන්නේ නැහැ. හරිද? කල් යන්නේ නැහැ. එහෙම ගියොත් මෙතන ඉන්න අවුලක්. දැනටමත් මේවා විසඳ ගන්න බැරි ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ. එහෙම දින් තවත් මේක අවුලෙන් අවුලට යන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලට ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී එක්සෑම් තියෙනවා කියලා හිතාගෙන තමයි වැඩ කරන්න ඕනේ. හරි එතෙන්ට ඒක ගන්නවා අනිවාර්යෙන් එක් කරයි. හේතුව මේ තව අවුරුද්දක් තියෙනවා. මේක ඉතින් විවිධ උපක්‍රම පාවිච්චි කරයි පාසල් වලින් අමතර පන්ති හරි විවිධ ක්‍රමවේද පාවිච්චි කරලා ඔයාලට ඒ කොටස් ටික අවසන් කරයි. හරි එතකොට අපි මේ අවුරුද්ද ඇදගෙන ගියොත් 10 වසර පෙබරවාරි ජනවාරි පෙබරවාරි පහ වෙනකල් අපි පරාදයි. එතකොට අපිට 11 ශ්‍රේණියේ ප්‍රධාන විෂය කොටස් ටිකක් තියෙනවා. විභාගයේ නිශ්චිත ලෙසම ප්‍රශ්න අහන පාඩම් තියෙනවා. ඒව කරගන්න කාලය මදි වෙනවා. හරිද? ඒව කරගන්න කාලය මදි වෙනවා. ඒ නිසා අපි හැකි ඉක්මනින් 10 වසර අවසන් කරලා ලබන අවුරුද්දේ පළවෙනි සතියේ සිට ජනවාරි පළවෙනි සතියේ සිට 11 වසර පන්ති ටික ක්‍රමානුකූලව යන්න ඕනේ. එතකොට මොනයම් හෝ හේතුවකට අපි ෆිසිකල් ක්ලාස් පටන් ගත්තාම ඒ කියන්නේ සාමාන්‍ය ආයතන වල පන්ති පටන් ගත්තත් මේ ඔන්ලයින් එක මේ විදිහටම යනවා. හරිද? එතකොට ඔයාලට ෆිසිකල් එකට එන්න ළමයට ෆිසිකල් ක්ලාස් එකට එන්න පුළුවන්, ඔන්ලයින් එකට එන්න ළමයට ඔන්ලයින් එකට එන්න පුළුවන්. ආයතනට සම්බන්ධ අයටත් එහෙම. ඒතර ආයතනට සම්බන්ධ අය මාසෙකට දවසක් ඇවිල්ලා ටියුට්ස් අරගෙන යන්න පුළුවන්. ගෙදර ඉඳලා පන්තියට එන්න පුළුවන්. ඊට අමතරව ෆිසිකල් ක්ලාස් ටයිම් එකට අමතරව අනිවාර්යයෙන්ම රාත්‍රී පන්ති අපි ඔන්ලයින් ක්ලාස් ටිකක් යනවා. එතකොට ෆිසිකල් ක්ලාස් එකට එන ළමයාත් එන්නේ නැති ළමයා හැමෝම අර රැට යන ඔන්ලයින් ක්ලාස් එකට එහෙම එන්න ඕනේ. පේපර් ක්ලාස් එකෙන් මම 100%ක් ඔන්ලයින් එක තමයි කරන්න හිතන්නේ. ඒතර ඔක්කොම අපිට එකතු කරලා ඔන්ලයින් එක කරන්න පුළුවන්. ෆිසිකල් ක්ලාස් එක තියරිටික් කරගෙන යන්න පුළුවන්. ඒ විදිහට අපි එක හදාගෙන යමු. ෆිසිකල් ක්ලාස් එක ඒ මොහොතේ උදාහරණයකට සෙනසුරාදා උදේ 8:10 උගන්වන පන්ති ඒ විදිහටම ඔයාලට ඔන්ලයින් එකක් දෙනවා. ඉරිදා හවස උගන්වන පන්ති මේ පන්තියම මේ විදිහටම ඔන්ලයින් එකකුත් ඔයාලට දෙනවා. හරිද? ඒක තමයි ඊළඟ concept එක වෙන්නේ. හරිද? ඒකට අපිට යන්න වෙන කරන්න විකල්පයක් නැහැ. හරි ඒකට අනිවාර්යෙන් යන්න වෙනවා. හරි hybrid දෙමුම් ටියුෂන් එකක් තමයි යන්නේ. hybrid ටියුෂන් එකක් තමයි යන්නේ. හරි. ඊළඟට ඒ නිසා පිට පළාත් වලින් සම්බන්ධ වෙච්ච ගොඩක් ළමයි පිරිසක් අපි ගාව ඉන්නවා. හරි ඒ අය කිසිම ආකාරයක සැකයක් තියාගන්න එපා. ඇත්තටම ඉතින් මටත් පෞද්ගලිකව මම පළවෙනි පාර ඔන්ලයින් ක්‍රමවේදය තුල යම් යම් අඩුපාඩු දුර්වලතා දැක්කා. හැබැයි දැන් මම ඒක වැඩි දකින්නේ නැහැ. හරිද? ඒකට හේතුව දැන් මේ වෙනකොට ළමයිනුත් ඒකට උහුරු වෙලා තියෙනවා. දෙමව්පියනුත් උහුරු වෙලා තියෙනවා. මේකේ වාසි ගොඩකුත් තියෙනවා. හරිද? මොකද දැන් මේක නිකන් අර මෝඩෙක්ට රට හරකෙක්ට ගැලපෙන්නේ නැහැ. හරිද? ඌ කොහොමද ඉතින් පිස්සු කෙරෙන එක පිස්සු කෙරෙනවාමයි ඒක ඉතින් නවත්තන්න බෑනේ. එයාට ඒක ගැලපෙන්නේ නැහැ. නමුත් අර ඉගෙන ගන්න පිළිවෙලට යන ළමයාට මේක ලොකු වාසියක් වෙනවා. හරිද? මොකද ගියවර A9 ගත්ත ළමයි ඉන්නවා. ඒ ළමයි හැමෝගෙම මම අහපු එක ප්‍රශ්නයක් තමයි ඔන්ලයින් එක හොඳද ෆිසිකල් ක්ලාස් හොඳද කියලා. ඉතින් 99%ක්ම කියන්නේ විද්‍යාව ගණිතේ ඒ පාස් තියෙන හොඳ රිසල්ට්ස් තියෙන හැමෝම වගේ කියන්නේ මේ ඔන්ලයින් එක හොඳයි කියලා. ඒ කියන්නේ වැඩ කරන ළමයාට මේක සුපිරි. ඇයි? අමතර ලෑස්ති වෙන්න දෙයක් නැහැ, බස් එකට රස්තිය අඩු වෙන්න දෙයක් නැහැ, උදේ පාන්දර නැගිටින්න දෙයක් නැහැ, මොනව මොකුලොත් නැහැ. ලස්සනට ගෙදරට වෙලා කාමරයට වෙලා වැඩ කරා. වැඩ කරන එකට සුපිරි. වැඩ නොකරන එකට උනන්නස්තරයි. ඒ නිසා අපිට ඕනම දෙයක එහෙමනේ නේද? අනවශ්‍ය ප්‍රශ්න නැහැ, ගැටලු නැහැ, මොකුත් නැහැ. ඒ නිසා මේක හොඳයි. ඇත්තටම බලන්නකෝ ඔයාලා නිකමට අපි දැන් ඔන්ලයින් එක
දැන් සමහර විට අපිට ගුරුවරයෙක් විදිහට අවාසියක් වෙන්න පුළුවන් ෆිසිකල් ක්ලාස් වල ළමයා බින්න. නමුත් ඉතින් ඔයාලගේ පැත්තෙන් ගත්තම ඇත්තටම chance එකක් තියෙනවා. මොකද සෙනසුරාදා ඉපිට කියලා කියන්නේ ඔයාලට සෙනසුරාදා වගේ දවසක යන්න පුළුවන් උපරිම ක්ලාස් සංඛ්‍යාව ක්ලාසස් 4ක් විතර. මේ ෆිසිකල් ක්ලාස් යනකොට. ඒ ඔන්ලයින් ක්ලාස් යනකොට සියලු විෂයන් ටික ඕනනම් සෙනසුරාදා දවසේ ආවරණය කරගන්නත් පුළුවන්. රාත්‍රී කාලේ එහෙම වැඩ කරන්නේ නැති ළමයි ක්ලාස් එක නිසා වැඩ කරනවා. අපිට පේපර් ක්ලාස් එකක් එහෙම දාලා රෑ 10 11 වෙනකල් කරන්න පුළුවන් නම් ඒකට ඔයාලා හැරිලා ඉඳලා වැඩ කරනවා. ඉතින් එහෙම බැලුවම අපිට මේකේ වාසියක් තියෙනවා. හරි ඉගෙන ගන්න ළමයාට වාසිය. අපි දකින්න ඕනේ හැමදාම අපි දකින්න ඕනේ මම අර ඔයාලට හැමදාම කියන කතාවක් කියනෝනේ. මෙන්න වතුර වීදුරුව මම වතුර එකක් ඉන්නවා. මට වතුර මෙච්චරක් හම්බ වෙනවා. මම හූල්ලනවා නම් අයියෝ මට වතුර මදි වීදුරුවෙන් භාගයයි තියෙන කියලා මේ ගැන කල්පනා කරනවා නම් මම මෝඩෙක්. මම කල්පනා කරන්න ඕනේ මට වතුර 3යි වතුර බොන්න ඕනේ වීදුරුවෙන් භාගයක් වතුර තියෙනවා. මම කවදාකවත් හිතුවොත් එහෙම භාගයක් වතුර නැහැ කියලා මම පරාදයි. මං හිතුවොත් භාගයක් වතුර තියෙනවා. ඒ තියෙන එක ගැන හිතුවොත් මං දිනුවා. ඒ නිසා මේකේ වාසි ගැන හිතන්න. වාසි ගැන හිතලා වැඩ කරන්න. හරි. ඊළඟට ලියන්න තරලකුණක් දාලා වෙනම කරුණක් කරනවා. හරි. තරලකුණක් දාලා ලියන්න වෙනම කරුණක් විදියට. හරි. ලියන්න මෙහෙම ලියන්න පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩගත කිරීම පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීම පොදු ගති ලක්ෂණ අනුව පොදු ගති ලක්ෂණ අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීම පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීම ජීවීන් වර්ගීකරණයයි වර්ගීකරණයයි පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීම ජීවීන් වර්ගීකරණයයි ජීවීන් වර්ගීකරණයයි හරි මෙතන ජීවීන් වර්ගීකරණය කියලා නැවත ලියලා හරි කොටස් දෙකකට බෙදන්න ජීවීන් වර්ගීකරණය කියලා කොටස් දෙකකට බෙදන්න කෘත්‍රිම වර්ගීකරණය සහ ස්වභාවික වර්ගීකරණය කෘත්‍රිම වර්ගීකරණයයි ස්වභාවික වර්ගීකරණයයි කෘත්‍රිම වර්ගීකරණයයි ස්වභාවික වර්ගීකරණයයි හරි කෘත්‍රිම වර්ගීකරණය ස්වභාවික වර්ගීකරණය හරි අපි ඒ ටික ඊළඟ දවසේ සාකච්ඡා කරමු මොකද ටිකේ මුල් ටික පොඩ්ඩක් පිටු දෙක තුනක් සම්පූර්ණ කරගෙන යන්න ඕන ටිකේ විදිහට ඒ නිසා අපි ඊළඟ දවසේ මේ ටික සම්පූර්ණ සාකච්ඡා කරගෙන නිබන්ධනයේ වැඩි කොටසක් ලබන සතියේ මිස් කරන්න එපා පන්තිය අනිවාර්යයෙන්ම මේ පාඩමේ වැඩි කොටසක් එක් දිනක් තුල අවසන් වෙනවා හරි නේද මම මේක සාමාන්‍ය දින 3ක් වගේ පන්තිය උගන්වලා අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ හරි නේද හරි එහෙමනම් සිකුරාදා දිනේ පන්තියෙත් තීරි කොටස් කරනවා ඒ නිසා හැමෝම සිකුරාදා දිනේට සම්බන්ධ වෙන්න සිකුරාදා දිනේ පස්වරු 4යි කාල 6යි කාල ඊට අමතරව සෙනසුරාදා උදේ 8:10 සෙනසුරාදා බැරි වෙන ළමයි ඉරිදා හවස මේ ටයිම් එක දැන් ඊයේ කරන්න බැරි නිසා මේකට ඔක්කොම සම්බන්ධ වුණා ඊට අමතරව අඟහරුවාදා දිනේ
අනිවාර්යෙන් හැමෝම හවස 4ට ලෑස්තිලා ඉන්න අපි අලුත් වැඩක් කරමු. හරි. එහෙනම් හැමෝටම ජය වේවා. 3:10ට විනාඩි 10ක පොඩි බ්‍රේක් එකක් අරන් ඉන්න. 11 ශ්‍රේණිය පන්තිය පටන් ගන්නවා.